ට බලාපොරොත්තු වෙන්නේ වෘත්තයක පරිධිය සම්බන්ධ පාඩම තමයි අද ඔබත් සමග මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වෘත්තයක පරිධිය. මේ පරිධිය යන වචනය ටිකක් අලුත් වචනයක්. එහෙම නේද දරුවනේ? හොඳයි. අපි දරුවනේ මේ වෘත්තයක පරිධිය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරගෙන අපි පාඩම ආරම්භ කිරීමට සූදානම් වෙමු. හොඳයි දරුවනේ, අද දිනයේදී මේ පාඩම ආරම්භ කරනකොට ඔබට සිදු වෙනවා මමත් එක්කම මේවයේ තියෙන ගැටලු විසඳන්න. ඒ වගේම ඔබට සිදු වෙනවා මේ ක්‍රියාකාරකම් මාත් එක්කම අද දවසේදී කරලා බලන්න. මොකද ඔබට සපයන ගැටලු වලදී ඔබට මම අවස්ථාව සපයනවා ඒ ගැටලු විසඳීමට අවස්ථාවක් දීලා තමයි මා විසින් ගැටලු විසඳීම කරන්නේ. හොඳයි දරුවනේ, අද දිනයේ අපේ පාඩම වෙන්නේ වෘත්තයක පරිධියනේ. පරිධිය තමයි අපේ මාතෘකාව වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම වෘත්තයක පරිධිය ගැන හොයා බලන්න මත්තෙන් අපි ඉගෙන ගනිමු වෘත්තයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා. අපි දන්නවා 9 වසරේදී අපි ඉගෙන ගන්නවා, ඒ වගේම 8 වසරේදීත් ඉගෙන ගන්නවා අචල ලක්ෂයකට සමදුරින් නියත දුරින් ගමන් කරන යම්කිසි අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන විචල්්‍ය ලක්ෂයක ගමන් මාර්ගය දරුවනේ අපි හඳුන්වන්නේ වෘත්තයක් කියලා. එන විචල්්‍ය ලක්ෂයකට අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන විචල්්‍ය ලක්ෂයක ගමන් මාර්ගය අපි හඳුන්වන්නේ වෘත්තයක්. අන්න ඒ සඳහන් කරන අචල ලක්ෂය අපි හඳුන්වන්නේ දරුවනේ වෘත්තයේ කේන්ද්‍රය කියලා. මම මේ දක්වලා තියෙන්නේ වෘත්තයක්. වෘත්තයේ කේන්ද්‍රය සහ අපිට හඳුනා ගන්න හැකි වෘත්තයක් සම්බන්ධ අනෙකුත් කොටස් සම්බන්ධව ඉගෙන ගැනීමට තමයි දැන් ඔබ මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා වෘත්තයක් ගත්තොත් දරුවනේ වෘත්තයකට සමමිති අක්ෂ අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියලායි මුල්ම වරට අපි ඉගෙන ගන්නේ 5 වසරේදී. ඉතින් මේ දරුවනේ වෘත්තයක සමමිති අක්ෂ සියල්ලම අර එක් ලක්ෂයක් හරහා ගමන් කරන බව අපිට පැහැදිලි. අන්නේ සමමිති අක්ෂ ගමන් කරන සමමිති අක්ෂ සියල්ල ගමන් කරන ලක්ෂය අපි හඳුන්වන්නේ වෘත්තයේ කේන්ද්‍රය කියලා. ඉතින් දරුවනේ අර මුලින් සඳහන් කළ අචල ලක්ෂය වෙන්නේ එම ලක්ෂයමයි. ඒ වගේම තමයි දරුවනේ මේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා මම මේ දක්වලා තියෙන්නේ ඕ සලකුණ මගෙන් වෘත්තයේ කේන්ද්‍රය. ඒ වගේම තමයි දරුවනේ මේ වෘත්තයක කේන්ද්‍රයේ සිට මේ වෘත්තයට ඇති දුර ප්‍රමාණය අපි හඳුන්වන්නේ වෘත්තයේ අරය කියලා. වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති දුර ප්‍රමාණය අපි හඳුන්වන්නේ අපි අරය කියලා අපි ඒක හඳුන්වනවා. එතකොට මේ AO මගින් සලකුණු කරලා තියෙන්නේ වෘත්තයේ එක අරයක්. ඒ වගේම OB මගින් සලකුණු කරලා තියෙන්නේ අනෙක් අරය. OC මගින් සලකුණු කරලා තියෙන්නේ තවත් අරයක්. මේ විදිහට වෘත්තයකට අරයන් සැලකුවොත් අපිට අය අරය කියලා හඳුන්වන්නේ එම වෘත්තයේ කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති දුර තමයි අපි හඳුන්වන්නේ අරය. රේඩියස් කියන නමින් හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ අරය. එම නිසා අරය හැඳින්වීම සඳහා අපි R අකුර භාවිතා කරනවා. සිම්පල් R අකුර අරය නිරූපණය කරන්න භාවිතා කරනවා. මේ දක්වලා තියෙන මම කලින් සඳහන් කරපු දෙයමයි AO OB සහ OC යනුවෙන් අදහස් කරන්නේ වෘත්තයේ අරයන්. ඒ වගේම තමයි දරුවනේ අපි කලින් කතා කරා වෘත්තයකට සමමිති අක්ෂයන් අනන්ත ප්‍රමාණයක් පවතින්නට පුළුවන්. මොනවද? වෘත්තයකට සමමිති අක්ෂයන් අනන්ත ප්‍රමාණයක් පවතින්නට පුළුවන්. අන්න ඒ ඕනෑම සමමිති අක්ෂයකට අපි කියනවා වෘත්තයේ විස්කම්භයක් කියලා. වෘත්තයේ ඕනෑම සමමිති අක්ෂයක් අපි හඳුන්වන්නේ වෘත්තයේ විස්කම්භයක් කියලා. ඩයමීටර් කියන ඉංග්‍රීසි වචනයෙන් තමයි විස්කම්භය හඳුන්වන්නේ. ඒ නිසා අපි විස්කම්භය සංකේතවත් කරන්න සිම්පල් D අක්ෂරය භාවිතා කරනවා. මේක ඔබ අමතක කරන්නට එපා. ඒ අනුව දරුවනේ මේ අපි මේ දක්වලා තියෙන වෘත්තයේ විස්කම්භයක් අපිට ලකුණු කරන්නට කිව්වොත්, විස්කම්භයක් නම් කරන්නට කිව්වොත් අපිට BC නම් කරන්නට පුළුවන්. BC කියන රේඛාව වෘත්තයේ සමමිති අක්ෂයක් වෙනවා වගේ මෙයා කේන්ද්‍රය හරහා ගමන් කරනවා. ඒ නිසා අපිට BC හඳුන්වන්නට පුළුවන් වෘත්තයේ විස්කම්භයක් විදියට.
හොඳයි දරුවනේ. එතකොට අපි දැන් ඉගෙන ගත්තා වෘත්තය කියන්නේ මොකක්ද? ඒ වගේම වෘත්තයක අරය කියන්නේ මොකක්ද? කේන්ද්‍රය කියන්නේ මොකක්ද? සහ වෘත්තයක විස්කම්භය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණා තමයි පැහැදිලි කරගත්තේ. ඊළඟට අපි දරුවනේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වෘත්තයක අරය සහ විස්කම්භය අතර පවතින මොන වගේ සම්බන්ධයක්ද කියලා. අපි මෙතනින් යම් පැහැදිලි කර ගැනීමක් කරන්න උත්සාහ කරමුකෝ. මේ OA කියලා කියන්නේ දරුවනේ වෘත්තයක අරය. ඒ වගේම BC කියලා කියන්නේ වෘත්තයේ විස්කම්භය. එතකොට මේ BC රේඛාව සැලකුවොත් අපි කලින් සඳහන් කරලා තියෙනවා OB කියලා කියන්නේ අරය, OC කියලා කියන්නේ අරය. එතන මේ විස්කම්භය මත අරය වගේ කී ගුණයක දුර ප්‍රමාණයක් දක්වනවද? අරය වගේ දෙගුණයක්. ඒ නිසා දරුවනේ අපිට මේ වෘත්තයක අරය සහ විස්කම්භය අතර සම්බන්ධය ලියද්දී අපිට ලියන්න පුළුවන් වෘත්තයක විස්කම්භය එහි අරයමෙන් දෙගුණයක් බව අපිට පැහැදිලිවම ලියා දක්වන්න පුළුවන්. මම අර කලින් සඳහන් කරා වගේම අරය රේඩියස් අපිට ඒක සිම්පල් r අකුරින් සංකේතවත් කරන්න පුළුවන්. වෘත්තයේ විස්කම්භය ඩයමීටර්. ඒ නිසා අපිට d අකුරින් සංකේතවත් කරන්නට පුළුවන්. ඒ අනුව r සහ d අසුරින් මේ සම්බන්ධතාවයක් අපිට අරය සහ විස්කම්භය අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නට හැකියාව තියෙනවා. ඒ අනුව දරුවනේ නම් අපිට ලියන්න පුළුවන් වෘත්තයේ විස්කම්භය එහි අරයමින් දෙගුණයක් නිසා d සමානයි 2r කියලා. මේ අනුව දරුවනේ වෘත්තයක අරය දීලා තියෙනවා නම් විස්කම්භය සොයා ගැනීමට පුළුවන්. විස්කම්භය දීලා තියෙනවා නම් අරය සොයා ගැනීමට පුළුවන්. ඒ අනුව දරුවනේ වෘත්තයක අපි හිතමු අරය ලබා දීලා තිනවා අරය සෙන්ටිමීටර 3යි කියලා. එහෙනම් විස්කම්භය හොයන්න කියලා අපිට කියනවා. එහෙනම් අරය සෙන්ටිමීටර 3යි නම් ඒ වගේ දෙගුණයක් සෙන්ටිමීටර 6යි විස්කම්භය. අර විස්කම්භය සෙන්ටිමීටර 7යි කියලා දීලා අපිට අරය හොයන්න කියනවා. විස්කම්භයෙන් හරි අඩක් අරය වෙනවා. එහෙනම් දරුවනේ අපිට සෙන්ටිමීටර 7 දෙකෙන් බෙදුව විට සෙන්ටිමීටර 3.5යි කියලා අරය ලියන්න පුළුවන්. මම මේ පැහැදිලි කරේ සරල ගැටලුවක්. මෙවැනි ගැටලු දරුවනේ විභාගයට අහන්නේ නැති වෙයි ඔයාලගේ. මොකද අරය දීලා විස්කම්භය අහන තරම් සරල ගැටලුවක් මම හිතන්නේ ඔයාලගේ විභාගෙදී ආයි කියලා. නමුත් මේ સિદ્ધාන්තය ඔබ දන්නේ නැතුව ඔබේ ඉදිරි පියවර සාර්ථක කර ගැනීම අපහසුයි මේ පාඩමේදී. නමුත් අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ වෘත්තයක අරයවත් විස්කම්භයවත් නෙවෙයි විශේෂ නමකින් හැඳින්වුවා පරිධිය. අපි බලමු දරුවනේ මේ වෘත්තයක පරිධිය කියලා අදහස් කරන්නේ මොකක්ද? වෘත්තයක පරිධිය අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ සර්කම්ෆරන්ස් කියලා. එතන මේ සර්කම්ෆරන්ස් කියලා කියන්නේ වෘත්තයක පරිධිය. ඒ නිසා වෘත්තයක පරිධිය දරුවනේ සංකේතවත් කරන්න අපි c අකුරයි භාවිත කරන්නේ. c අකුර භාවිත කරනවා මේ ඉංග්‍රීසි වචනයේ මුල් අක්ෂරය යොදාගෙන. අපි දරුවනේ නම් අපිට තියෙන ගැටලුව තමයි මේ වෘත්තයක පරිධිය කියන්නේ මොකක්ද කියලා. වෘත්තයක පරිධිය කියලා කියන්නේ දරුවනේ වෘත්තයක වටේ දිග ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ වෘත්තයේ පරිධිය. වෘත්තයක වටේ දිග අපි හඳුන්වනවා වෘත්තයේ පරිධිය කියලා. අපි වෘත්තයක පරිමිතිය කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට භාවිත කරන්නේ වෘත්තයක වටේ දිග කියන සංකල්පය වෙනුවට අපි භාවිත කරන්නේ පරිධිය කියන වචනේ. හොඳයි දරුවනේ. එහෙනම් අපිට තියෙන ඊළඟ ගැටලුව තමයි මෙන්න මේ ආකාරයේ වෘත්තයක් දුන්නාම අපි කොහොමද ඒ වෘත්තයේ පරිධිය හොයන්නේ කියන කාරණාව. දැන් දරුවනේ මේ වටේ දිග මනින්න අපිට විවිධ ක්‍රම යෝජනා කරන්න පුළුවන්. නූල් කෑල්ලක් භාවිතා කරලා වටේ දිග මනින්න පුළුවන්. නමුත් ඒක විභාග ගැටලුවකදී ප්‍රායෝගික ක්‍රමයක් නෙමෙයි. ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. ගැටලු සහගත වෙන්නට පුළුවන්. එහෙනම් අපි දැනගන්න ඕනේ දරුවනේ මේ වෘත්තයක සම්බන්ධ කොටස් භාවිතා කරලා අරය විස්කම්භය ප්‍රයෝජනෙට අරගෙන අපි දන්නේ වගේ කරුණුනේ දැන් වෘත්තයේ සම්බන්ධයෙන්. ඒ කරුණු ප්‍රයෝජනෙට අරගෙන අපි හොයලා බලන්නට වෙනවා. එහෙනම් මේ වෘත්තයක පරිධිය හොයන්න වටේ දිග හොයන්න කුමන ආකාරයේ සම්බන්ධයක් ගොඩනගා ගත යුතුද කියන එක තමයි මේ පාඩමේදී අපි කතා බහ කරන්නේ. හොඳයි දරුවනේ. ඔබටත් මේ වෘත්තයක පරිධිය පිළිබඳව යම් අදහසක් සොයා ගන්නට ඒ වගේම වෘත්තයක පරිධිය සම්බන්ධයෙන් යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් මම ක්‍රියාකාරකමක් ඔබට ඉදිරිපත් කරනවා. මේ ක්‍රියාකාරකමේ මාතෘකාව වෙන්නේ දරුවනේ වෘත්තයක පරිධිය සහ විස්කම්භය අතර අනුපාතය තමයි මම හොයන්න උත්සාහ කරන්නේ. මේ වෘත්තයක පරිධිය කියන්නේ මොකද? වටේ දිග.
විස්කම්භය කියලා කියන්නේ ඒ වෘත්තාකාර වස්තුවේ ඕනෑම සමමිති අක්ෂයක් සැලකුවාම ඒ සමමිති අක්ෂයේ දිග ප්‍රමාණය. මම වස්තු කීපයක්ම යොදාගෙන දරුවනේ මිනුම් ලබා ගත්තා. ඒ මිනුම් ලබාගෙන මේ පහත වගුව සම්පූර්ණ කරන්නයි හදන්නේ. ඉතින් දරුවනේ මේ මිනුම් ලබාගෙන ඉදී අපි මේ මිනුම් ලබා ගන්න වෙන්නේ ආසන්න මිලිමීටරයට. තමයි මිනුම් ලබා ගන්න වෙන්නේ සෙන්ටිමීටර ඇසුරෙන් ආසන්න මිලිමීටරයට තමයි මම මිනුම් ලබාගෙන තියෙන්නේ. නැ සෙන්ටිමීටර කීයටද කියන එක කාරණාව තමයි සෙන්ටිමීටර ඇසුරෙන් මම ප්‍රකාශ කරන්නේ. ඉතින් දරුවනේ මෙන්න මේ වගේ වස්තු කීපයක්, ඒ කියන්නේ වෘත්තාකාර ආස්තරයක්, ඒක අපිට කැමති විදිහකට වෘත්තාකාර වස්තුවක් තියලා කපා ගන්නට පුළුවන්. යම්කිසි වෘත්තාකාර ආස්තරයක් රුපියල් 2 කාසියක් මම යොදාගෙන තිනවා ටින් පියන. ඒ වගේම සංයුක්ත රෙඩියක් ඔයාලා හඳුනනවානේ CD එකක් කියලා. මෙන්න මේ වස්තුන් කීපයක් යොදාගෙන මම ඒවායේ කඩදාසි පටි භාවිතා කරලා. ඒක අපිට පුළුවන් දරුවනේ වෘත්තයක පරිධිය හොයන්න අපිට කඩදාසි පටියක් අදාළ වස්තුව වටේ යොතලා එහි දිග ප්‍රමාණය මැන බැලීම තුළින් අපිට පුළුවන් මේ වෘත්තයේ විස්කම්භය සමා වෙන වෘත්තයේ පරිධිය ලබා ගන්න. ඒ වගේම වෘත්තයේ අපිට පුළුවන් අඩි රූලක් සහ අර විහිිත චතුරස්‍ර දෙකක් භාවිත කරලා අපිට හැකියාව තියෙන ඔබේ පෙළ පොතේ දක්වලා ඇති එකේ මිනුම් ලබා ගන්න ආකාරය, ඒ ආකාරයට ඔබට පුළුවන් වෘත්තයක විස්කම්භය ලබා ගන්න. ඒ වෘත්තයක විස්කම්භය සහ පරිධිය ලබාගෙන ඒ රාශීන් දෙක අතර අනුපාතය ලබා ගන්නටයි උත්සාහ කරන්නේ. ඔබටත් පුළුවන් දරුවනේ මේ ක්‍රියාකාරකම ගෙදරදී කරලා බලන්න. මිනුම් වල අපි අතින් මනින හින්දා සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් මිනුම් උපකරණ විතරනේ අපි භාවිතා කරන්නේ. නේද? යම් දෝෂයන් අපට ඇති වෙන්නට පුළුවන්. නමුත් ආසන්න වශයෙන් යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකි වේවි. මම වෘත්තාකාර ආස්තරයක් සකස් කරගෙන දරුවනේ මේ පරිධිය මැනගත්තට පස්සේ මට ආවේ සෙන්ටිමීටර් 25.1යි. එම වෘත්තාකාර ආස්තරයේම විස්කම්භය ලෙස මට ලැබුණ සෙන්ටිමීටර 8ක්. මම කරේ මෙන්න මේ අගයන් දෙක අතර බෙදුවා. අපිට මේ බෙදීම සඳහා ඔබට කැල්කියුලේටරයක් එහෙම නැත්නම් ගණක යන්ත්‍රයක් භාවිතා කරන්නට පුළුවන්. මම මැනගත්තට පස්සේ මට ලැබුණු වගේ සෙන්ටිමීටර අනුපාතය ආවේ. අනුපාතයට ඒකක නැහැ. පිළිතුර ලෙස ලැබෙන්නේ 3.137.5 කියන අගය තමයි මට ලැබුණේ. ඔබටත් පුළුවන් මේ වගේ ආස්තරයක් අරගෙන පරිධිය සහ විස්කම්භය මැනලා මෙන්න මේ අනුපාතය ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් දරුවනේ මම ඊළඟ ගත්තේ 2 කාසිය. දැන් සමහර විට මට ලැබුණු මිනුමට වඩා චූට් පොඩි වෙනස්කම් සහිත ලැබෙන්නට පුළුවන්. මොකද ඔබ ඒ ක්‍රියාකාරකම් කරන්නේ ඔබ හැකිතරම් නිවැරදිව මිනුම් ලබා ගැනීමට කටයුතු කරන්නට ඕන. නිවැරදි මිනුම් ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මිනුම් නිවැරදි වෙන්න ඕනේ. ඉතින් ඔබ අතින් පුංචි දෝෂයන් වෙන්න පුළුවන් මිනුම් ලබා ගැනීමේදී. ඒ නිසා මගේ ලබාගත් අගයට ආසන්නතම අගයක් ඔබට සමානට ලැබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් නිවැරදි මාගේම ලැබෙන්නට පුළුවන්, මගේ ආගේම ලැබෙන්නටත් පුළුවන්. 2 කාසිය මට දරුවනේ ලබා ගත්තාම පරිධිය ලෙස ලබා ගන්න පුළුවන් උනේ සෙන්ටිමීටර 9.1යි. එහි විස්කම්භය ලෙස මට ලැබුණේ සෙන්ටිමීටර 2.9යි. මේ අතර අනුපාතය මම ගණනය කරා මට ලැබෙනවා 3.137.9යි. තව ඉස්සරහට දශම ස්ථානේ නම දශම ස්ථාන කීපයක් දක්වා විතරක් පිළිතුර තියාගත්තා. ඊළඟ අවස්ථාවේ දරුවනේ මම භාවිතා කළේ ටින් පියන. මේ මම භාවිතා කරපු වස්තුම ඔබ යොදා ගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් බෝතල් මූඩියක්, එහෙම නැත්නම් පිටි ටින් එකක්, එහෙම නැත්නම් තවත් ජෑම් මූඩියක් වගේ දේවල් යොදා ගන්නට පුළුවන්. පොලිස් ටින් එකක් ඔබට පහසුවෙන් සපයාගත හැකි ද්‍රව්‍ය ඒවා. ඊළඟට මට මේ ටින් පියන සඳහා පරිධිය විදිහට ලැබුණේ සෙන්ටිමීටර 28.9යි. විස්කම්භය ලැබුණේ 9.2ක්. මට ඒක සුළු කරාම දරුවනේ අනුපාතයේ විදිහට ආවේ 3.141.3 0.4 කියන සම්බන්ධය. ඒ වගේම තමයි දරුවනේ සංයුක්ත ඇටිය මට මේ මිනුමට භාජනය කරාම පරිධිය විදිහට සෙන්ටිමීටර 36.2කුත් විස්කම්භය ලෙස සෙන්ටිමීටර 11.5කුත් ලැබුණා. ඒ අතර අනුපාතයේ සැලකුවම මට ලැබුණ පිළිතුර විදිහට 3.14.7.8.2. මම මෙන්න මේ අගයන් ආසන්න වශයෙන් ගණනය කරගත්ත දරුවනේ දශම ස්ථාන දෙකකට ආසන්න වශයෙන් හිතුවොත් මේකේ දශම ස්ථාන දෙකකට හිතුවොත් දරුවනේ ආසන්න වශයෙන් කීයද? සෙන්ටිමීටර මේ අගය වෙන්නේ මට 3.114යි දශම ස්ථාන දෙකකට වටය ගත්තොත්. නේද? එහෙනම් ඔබටත් පුළුවන් දරුවනේ අන්න ඒ විදිහටම මෙන්න මේකේ හැම එකම දශම ස්ථාන දෙකකට අගය සලකලා බලන්නකො. අපි දන්නවා දැන් වැටීම අපි කතා කරා. මම මේ අගයන් තුන දැනට මෙන්න මේ අගය මේ අවස්ථාව මම අතාරිනවා. මේ අවස්ථාවේ මේ අගයෙන් ප්‍රයෝජනෙට ගන්නවා. ඒකම 1.5ක් කියන්නේ. නමුත් මේ අවස්ථා තුනේම අපි එකින් එක පොඩ්ඩක් වටේලා බලමු. මොනවද අපිට පිළිතුරු විදියට ලැබෙන
අගයන් කියලා අපි හොයලා බලමුකෝ දරුවනේ. එතකොට බලන්න ඔබට ලැබෙන අගයන් මොනවද කියලා. එතකොට මේ අපිට ලැබුණ එක අවස්ථාවකදී මොකද දරුවනේ ලැබිච්ච අගයන් දෙක මම ආපහු ලියන්නම්. එකක් තමයි දරුවනේ 3.1.75 අගය. ඊළඟ අවස්ථාවේ දරුවනේ ඔබට ලැබෙනවා 3.139 3.139 ඔබට ලැබෙනවා. ඊළඟ අවස්ථාවේදී ලැබෙන දරුවනේ 3.14 ඒ වගේම 1.3 දශම ස්ථාන කීපයක ලියලා දශම තියන්න. දැන් බලන්න දරුවනේ මේ ඔබට ලැබිච්ච අවස්ථා ටික දිහා මෙන්න මේ දශම සංඛ්‍යා දිහා බැලුවොත් මම මේ දශම සංඛ්‍යා ටික බෝඩ් එකේ සටහන් කරලා තියෙනවා. මේවා අපි දශම ස්ථාන දෙකකට දරුවනේ වටය ගත්තොත් අපි දන්නවා දශම ස්ථාන දෙකකට වටේනකොට දෙවන දශම ස්ථානයට පසු ඉලක්කම දරුවනේ 5 හෝ පාරකට එකක් එකතු කරනවා. එහෙනම් දරුවනේ අපිට මේක වැටෙනවා අපිට පිළිතුර එනවා 3.14. මේ අවස්ථාවේදී බලන්න 3.14යි 5ට වඩා වැඩි නිසා මෙන්න මේ අගය. මේ බලන්න මේ අවස්ථාව දෙකේ. මෙතනදී 5ට වඩා අඩු වෙනම් අපි එකක් එකතු කරන්නේ නැහැ. පිළිතුර 3.14යි කියලාම තියෙනවා. දැන් දරුවනේ ඊළඟ අවස්ථාව වලට වටේලා බලද්දී 3.5 ලැබෙවි. නමුත් බලන්න මෙන්න මේ බොහොමයක් ගණන් වල අදාළ වැටීම කළාට පස්සේ දරුවනේ බලන්න ලැබිලා තියෙන දේ මොකක්ද අපිට ලැබුණේ? ඒ පිළිතුර යම්කිසි නියතාගයක් කරා එළඹුණු බවක් අපිට පේනව නේද? නියතාගයක් කරා එළඹුණු බවක් අපිට පේනෙනවා. ඒ කියන්නේ දරුවනේ නම් මේ වෘත්තයක අපි ගත්ත මේ වෘත්තාකාර වස්තුන් ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්. මිනුම් සහ එකිනෙකට වෙනස්. නමුත් මේ පරිධිය බෙදීම විස්කම්භය කියන අනුපාතය ආසන්න වශයෙන් හැම වෙලාවෙම දරුවනේ කාටද ආසන්න වෙලා තිබුණේ? 3.14ට ආසන්න අගයක් හැම වෙලාවෙම ලැබිලා. එහෙනම් ඒ අනුව දරුවනේ අපිට මේ පරිධිය බෙදීම විස්කම්භය 3.14යි එහෙනම් 3.14 කියලා කියන්නේ හැම එකටම මේ වගේ නියත අගයක් න්යාවි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දරුවනේ අගේ නියතයක් කියලා. මෙන්න මේ ඕනෑම වෘත්තයක දරුවනේ අපි මිනුම් නිවැරදිව ලබා ගන්නවා නම් අපිට ලැබෙන අගය 3.14ට වඩාම ආසන්න අගයන් තමයි අපිට හරියටම ලැබෙන. නිවැරදිවම අපි මිනුම් ලබා ගන්න ඕනේ. අපි මනින්නේ ඇති මැනීමේදී දෝෂ සිද්ධ වෙනවා. ඒ හින්දා මීට ආසන්නතම අගයන් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් දරුවනේ මේ වෘත්ත ඕනෑම වෘත්තයක මේ පරිධිය බෙදීම විස්කම්භය අතර අනුපාතයේ නියතයක් කියනවා. දැන් අපිට ලැබුණු තොරතුරු අනුවත් අපිට නියතයක් කියලා කියන තරම් අපිට හේතු තිබුණා. එහෙනම් දරුවනේ මෙන්න මේ නියත අගය පයිට සමාන වෙනවා කියලා තමයි අනාවරණය කරගෙන තියෙන්නේ. මේ පයි කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. මේ අපරිමේය සංඛ්‍යාත්මක අගය පිළිබඳව ඔබට ඉහළ වසරවලදී ඉගෙන ගන්නට ලැබෙයි. දැන් ඒ අනුව දරුවනේ අපිට යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. C බෙදීම D. ඒ කියන්නේ පරිධිය බෙදීම විස්කම්භය සමානයි නියතයක්. ඒ නියත අගය තමයි පයි. එහෙනම් දරුවනේ අපිට මේ දෙපැත්තම අපි ඊයේ දවසේදී අපි පහුගිය දවසේ සූත්‍ර උක්තය ඉගෙන ගත්තා නේ. කලින් දවසේ පයිතකර සම්බන්ධන කලින් දවසේදී ඒ සූත්‍ර උක්තයට අනුව C යුක්ත කරොත් දරුවනේ අපිට ලියන්න පුළුවන් C සමානයි පයි ගුණ කිරීම D. දෙපැත්තම D වලින් ගුණ කරගන්නට පුළුවන්. ඒ අනුව අපිට එහෙනම් වෘත්තයක පරිධිය සහ විස්කම්භය අතර සම්බන්ධයක් ලැබෙනවා දරුවනේ. C සමානයි පයි D කියලා. මොකක් කියලාද ලැබෙන්නේ? C සමානයි පයි D කියලා අපිට සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඉතින් දරුවනේ මම හිතනවා මෙන්න මේ සම්බන්ධයෙන් ඔබලා මේ වෘත්තය සහ මම මේ කියලා දීපු කාරණාවන් පිළිබඳව ඔයාලා මේ යම් තරමක් දුරට පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක නරවලා හිටියොත් හොඳයි. ඔයාලා කැමතිනේ වීඩියෝ එකක් නරඹන්න. නමුත් මේක ඉංග්‍රීසියෙන් තමයි විස්තර කිරීම කරන්නේ. ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ටත් ඒක හොඳ රුකුලක් වෙන ඉන්න. නමුත් අපේ සිංහල මාධ්‍ය දරුවන්ට ඒක තේරුම් ගන්න අපහසුතාවයක් වෙන එකක් නෑ. ඒ නිසා දරුවනේ මම එහෙනම් මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නලා ඉන්නම්. අපේ කාල වේලාවත් ඉක්මවා යන හින්දා. හොඳයි දරුවෝ එහෙනම් වීඩියෝ එක නරඹන්නකෝ බලන්න. මින් උත්සාහ කරන්නේ Hi, I'm Chef Dave. වෘත්තයක පරිධිය සහ විස්කම්භය අතර සම්බන්ධයක් ලබා දෙන්න. Circles, circumference, and pi. Speaking of pi, hope I don't burn my fingers here. Okay. There's the pi. Now this is PIE. Okay, this is PIE. මුලින්ම ඔබට විස්තර කරයි
I want to නිෂ්කම්භය introduce අරය us සම්බන්ධයෙන් to what a circle is. Here's a great circle on the outside edge of that pie. Okay? Now, this red line going straight through the center from one side to the other, that's called the diameter. So if I made a cut from one side to the other, that is the diameter that goes across. Okay? Now this green line right over here, that is a radius. It kind of is like a ray that goes out from this center point, kind of like the sun, and then it goes over to the side here. So I could make a ray just like this, to the center, then to the outside. Then there is my nice piece of raspberry pie. Okay? Now, so we have the diameter there, a ray here. There's our circle. Okay? Then there's a few things that I want to go over here. Now, circle comes from the Latin word, you know, the old Romans, the ancient Romans, they used the word circulus, and from that we get circle. And in fact, their word for ring was very close to our circle. It was circus. In fact, most circuses, they have 2 or 3 rings where the animals and performers do their shows. Okay? All right. Now, but the Greeks, they gave the name to the middle line, diameter. Now, dia means across, and meter means to measure. So the Greeks said to measure a circle across is called a diameter. Okay? Now, the word radius, it comes from the word ray. Kind of like how the sun sends rays to Earth through space. This center point of a circle is kind of like the sun that sends a ray out just like this. So this ray or radius goes from the center to the outer edge of the circle. Okay? Now on the very edge of the circle is what's called the circumference. That's kind of like the, you know, the outer ring of the circle. So this blue right over here, that is the circumference. And circumference basically means kind of like circle. Circum is circle, and ference is kind of like a circle fence, a fence that goes around the circle. Okay? Now I said I would introduce us also to the word pie. Well, there's a different pie. And that pie is an ancient Greek symbol, really an ancient Greek letter. Pi says pi. Here's that ancient Greek letter, which is our mathematical symbol. Now here's what pi means. Pi means that if we go over to this big one here, if we take the diameter of any circle, what we can do is we can take 3 of those diameters, 1, 2, 3, and then there's a little bit left over. Every single time, if we go back here now, every single time there's 1, 2, 3 diameters around the circumference and a little left over. Okay? Now, the ancient Greeks, after, measurements of probably hundreds or thousands of round objects, they noticed a pattern. Whenever they would measure around a circle, they always found that the circumference was about 3 and a little bit times each diameter. Okay? Now let's see if this works with our Raspberry Pi. Here's our Raspberry Pi.
Now it is almost exactly 8 inches across at the diameter. Okay? Then, if we take our little handy measuring paper here, we go around this like that, we find that the diameter of 8 inches is equal to a circumference of a little more than 3 times that 8. Okay? So we really could take this diameter, start here, 1, 2, 3, and then just a little bit left over. Okay? Now that proportion that every single circle has, that the circumference is a little more than 3 times the diameter, that portion is what the ancient Greeks called pi. So if we look at a pattern that some of the Greeks saw, if a certain circle had a unit measurement of 1, they noticed that the circumference averaged out to 3.14. And if it was 2, well, 2 times 3 is 6, and a little over that, 6.28. And then 3 times 3 is 9, a little over that was 9.42. And a unit measurement of 4 came out to 12.56. And for every single circle, this worked. So that pi was always this proportion where 1 diameter across was equal to 3 diameters and a little extra. And so we call in decimal terms pi as 3.14. Okay? All right, I hope that was a good introduction to circles, circumference, and pi. All right? හොඳයි. මේ වෙනකොට දරුවනේ අපි මේ සාකච්ඡා කරේ වෘත්තයක පරිධිය සහ විස්කම්භය අතර පවතින සම්බන්ධතාව ඔබ ඒ පිළිබඳව යම්කිසි මට්ටමක අවබෝධයක් ලබා ගන්නට ඇති. ඒ වගේම අපේ ඉංග්‍රීසි මාධ්‍ය දරුවනොත් ඒක පැහැදිලිව අවබෝධ කරගන්න ඇති අර මේ වීඩියෝ නැරඹීම තුලින්. එහෙනම් දරුවනේ අපි දන්නවා මේ අනුව අපිට සම්බන්ධතාවයක් ලැබුණා වෘත්තයක පරිධිය සමානයි පයි ගුණ කිරීම විස්කම්භය. මේ පයි වලින් කියන නියතාගය එහි අගය සාමාන්‍යයෙන් 3.14යි කියලා තමයි අපි නියතාගයක් විදිහට යොදාගත්තේ. අපි දන්නවා දරුවනේ වෘත්තයක විස්කම්භය කියලා කියන්නේ අරය වගේ දෙගුණයක්. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මේ ඉහත සම්බන්ධතාවයේ ඉහත සමීකරණය නැත්නම් සූත්‍රයේ D සඳහා 2r ආදේශ කරන්න. D සඳහා 2 ආදේශ කරොත් C ඒ ආකාරයෙන්මයි C සමානයි පයි ගුණ කිරීම D සමානයි D වෙනුවට 2r. මේ අනුව අපිට තවත් සම්බන්ධයක් ලැබෙනවා C සමානයි 2 පයි r. අපි මේක කියවනවා කටට හුරුවට C සමානයි 2 පයි r කියලා. මේ අනුව වෘත්තයක පරිධිය ලබා ගැනීම සඳහා සම්බන්ධතා අපිට දෙකක් ලැබෙනවා. එක සම්බන්ධයක් විස්කම්භය දන්නා විට පරිධිය සෙවීම, අනෙක් සම්බන්ධතාව අරය දන්නා විට පරිධිය සෙවීම. ඒ අනුව අපිට ලැබෙන සම්බන්ධතා දෙක C සමානයි πd සහ C සමානයි 2 πr කියන සම්බන්ධතා දෙක. ඒ අනුව මේ C කියලා කියන්නේ circumference ඒ පරිධිය, විස්කම්භය dr කියන්නේ අරය. දැන් දරුවනේ නම් අපිට කල් වේලා ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධතා දෙක යොදාගෙන අදාළ ගණනය කිරීම සඳහා. දරුවනේ මේ වෘත්තයක පරිධිය ආශ්‍රිත ගණනය කිරීම සඳහා පයි සඳහා අපි යොදාගන්නේ 3.14 හෝ පයිට වඩාත්ම ආසන්න අගයක් වන 7/22 යොදා ගනු ලබනවා ගණනය කිරීම සඳහා. අපි සාමාන්‍යයෙන් පයි සඳහා අගයක් දීලා තිනවනම්, ඒ කියන්නේ 3.14 දීලා තිනවනම් ඒ අගයම යොදාගත යුතුයි. එහෙම නැති අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී සුළු කිරීම වල පහසුව සඳහා පයිට වඩාත්ම ආසන්න අගයක් වන 7/22 යොදා ගන්නවා. මේ පයි 7/22ට කිසි විදිහකට සමාන නැහැ. නමුත් පයිට වඩාත්ම ආසන්න අගය තමයි 7/22 කියලා. ඒ නිසා ගණනය කිරීමේ පහසුකම් සඳහා තමයි
අපි 7/22 ලබා ගන්න එක ඔබ මතක තබා ගත යුතුයි. අපි එහෙනම් ගැටලු කීපයකට යමු යමු. විස්කම්භය පහවන වෘත්තයේ පරිධිය සොයන්න. පයි සමානයි 3.14 ලෙස ගන්න. පයිට ගැලපෙන අගයක් අපිට දරුවනේ දීලා තියෙනවා. අපි නම් ඒ අගය යොදා ගැනීම කළ යුතු වෙනවා. ඉතින් අපි අදාළ තොරතුරු ලකුණු කරගනිමු. C අපි දන්නේ නැහැ. පයි වල අගය 3.14යි. D අගය සෙන්ටිමීටර 5යි. එහෙනම් මේ රාශීන් තුන සම්බන්ධ කරන සූත්‍රය වෙන්නේ මොකද්ද? C සමානයි πd. අපි නිවැරදිව ආදේශ කරමු. C සමානයි π වෙනුවට 3.14, D වෙනුවට සෙන්ටිමීටර 5. 3.14 5න් ගුණ කළ විට පිළිතුර 15.7යි බිඳුවයි. ඒ කියන්නේ 15.7යි සෙන්ටිමීටර. මේ අනුව අපිට ලියන්නට පුළුවන් පරිධිය සමානයි සෙන්ටිමීටර 15.7යි. මම හිතනවා මේ සුළු කිරීම ඔබට පහසුවෙන් කරගන්නට පුළුවන් නැති කියලා ගැටලුව සටහන් කරගන්න. අද ගැටලු කීපයක් තියෙනවා. කොයිලාව කල්ලිකුත් උනත් මම මේ ගැටලු සියල්ලම ඔබට පැහැදිලි කරලා දීලායි පාඩම අද දිනේදී නතර කරන්නේ. හොඳයි. අපි එහෙනම් දරුවනේ දෙවෙනි ගැටලුවට යමු. මම හිතනවා මේ ගැටලුව ඔබට මේ ලියා ගන්නට හැකියාව තියෙනවා. ලියා ගන්නට හැකියාවක් නැති වුණත් දරුවනේ මම මේ පාඩමෙන් පසු මේව අදාළ මේ පාඩමේ වීඩියෝව YouTube එකට යොමු කරනවා. එහිදී ඔබට මගෙන් පුළුවන් link එක ඉල්ල ගන්න. එහෙම නැත්නම් මගේ YouTube channel එකට පිවිසිලා අදාළ වීඩියෝ ඔහුගේ පාඩම් කිහිපයකම වීඩියෝ නරඹන්න ඔබට හැකියාව තියෙනවා. අපි එහෙනම් දෙවෙනි ගැටලුවට යමු. විස්කම්භය සෙන්ටිමීටර් 7 වන වෘත්තයේ පරිධිය සොයන්න. හැබැයි දරුවනේ මේ අවස්ථාවේදී අපිට යොදා ගන්න කියලා කියනවා π සමානයි 7/22. අපි අදාළ දත්තයන් සලකුණු කරමු. C අගය දන්නේ නැහැ. π සමානයි 7/22යි. D අගය අපි දන්නවා දරුවනේ සෙන්ටිමීටර් 7යි. නම් මේ රාශීන් තුන සම්බන්ධ කරන සූත්‍රය වෙන්නේ C πd. එහෙනම් C සමානයි πd කියන සූත්‍රය. අපි නිවැරදිව ආදේශ කරමු. කලින් වතාවේදී අපි y සඳහා 3.1 ආදේශ කරත් මේ අවස්ථාවේදී යොදා ගන්න කියලා තියෙන්නේ 7/22. අපි ආදේශ කළ විට 7/22 ගුණ කිරීම 7. දැන් දරුවනේ අපිට සුළු කිරීම කරන්න පුළුවන්. හරයේ ලැබී පොදු සාධක තියෙනවා 7ට හත්වරක් 1යි. ඒ වගේම 7ට හත්වරක් 1යි. සුළු වෙනවා 22 වරක් 1 C සමානයි අපිට ලැබෙනවා 22යි සෙන්ටිමීටර කියලා. මේ අනුව වෘත්තයේ පරිධිය අපිට සෙන්ටිමීටර 22යි කියලා ලියා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. අපි දරුවනේ එහෙනම් ඊළඟ ගැටලුවට යමු. අරය 7 වන වෘත්තයක පරිධිය සොයන්න අපිට කියනවා හැබැයි π සමානයි 7/22 ලෙස ගන්න කියලා. C සමානයි අපි දන්නවාගේ අපි දන්නේ නැහැ. y වලගේ 7/22යි r සමානයි 7යි. C π එහෙම නැත්නම් r කියන අගයන් ටික අපිට දීලා තියෙනවා. මේ අගයන් සම්බන්ධ කරන සූත්‍රය වෙන්නේ C සමානයි 2πr කියන සම්බන්ධය. නිවැරදිව ආදේශ කරමු. 2 ගුණ කිරීම π සඳහා 7/22, හරය සඳහා 7, හරයේ සහ ලවයේ පොදු සාධක ඉවත් කරමු. 7ට හත්වරක් 1යි, 7ට හත්වරක් 1යි. ඒ අනුව දරුවනේ අපිට පිළිතුර ලැබෙනවා C සමානයි 2 ගුණ කිරීම 22. වෘත්තයේ පරිධිය සඳහා අපිට ලබා ගන්නට පුළුවන් මේ අගය වෙන්නේ දරුවනේ සෙන්ටිමීටර 44යි. මේ අනුව වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44ක් ලෙස අපිට පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඉතින් අපිට වැදගත් වෙන්නේ තොරතුරු සටහන් කර ගැනීම, අදාළ නිවැරදි සූත්‍රය තෝරා ගැනීම, ඒ සඳහා නිවැරදිව ආදේශ කිරීම සහ පිළිතුරු ලබා ගැනීම. අපි ඊළඟ ගැටලුවට යමු. අරය පහවන වෘත්තයක පරිධිය සොයන්න. හැබැයි අපිට කියනවා π සමානයි 3.14 ලෙස ගන්න. දැන් අපි තොරතුරු සටහන් කරගමු. π C වලගේ හොයන්නට තියෙන අගයක්. π වලගේ 3.14යි. ගැටලුවේ දත්තයක් විදිහට දීලා තියෙනවා. r සමානයි සෙන්ටිමීටර 7යි. එහෙනම් දරුවනේ දැන් ඔබ තීරණය කරන්න මෙහිදී මොකක්ද අප යොදා ගන්න සම්බන්ධතාවය කියලා. එහෙනම් C π r කියන සම්බන්ධය යොදා ගන්නවා නම් C සමානයි 2πr කියන සම්බන්ධයයි ලබා ගැනීමට සිදු වෙන්නේ. නිවැරදිව ආදේශ කරමු. 2 ගුණ කිරීම π සඳහා 3.14 ගුණ කිරීම 5. මේදී දැන් අපිට පාසුවෙන් ගුණ කරගෙන සංඛ්‍යාත්මක අගයන් දෙකක් තියෙනවා. 5 වරක් 2 10යි කියලා මම සුළු කරගත්තා. 3.14 පසුව සුළු කරනවා. මොකද මට 10න් ගුණ කරන්න දරුවනේ පහසුයි. මම දශම ස්ථානයක් පිටුපසට ගෙනියන්න ඔබට මතක ඇති විද්‍යාත්මක අංගනේ. දැන් අපිට පිළිතුර ලැබෙනවා දරුවනේ පරිධිය විදියට සෙන්ටිමීටර 31.4ක් පිළිතුර ලෙස අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. අපි දරුවනේ නම් ඊළඟ ගැටලුවට යමු. අරය 3.5 වන වෘත්තයක පරිධිය සොයන්න.
දැන් දරුවනේ අපිට අරය සඳහා ලැබිලා තියෙන්නේ දශම අගයක්. අපි තොරතුරු ටික සටහන් කරගනිමු දරුවනේ. එහෙනම් දරුවනේ අපි 100 වල අගය දන්නේ නැහැ. 5 වල අගය අපි දන්නවා 7/22යි. R අගය 3.5යි. මේ දශම තියාගෙන සුළු කරන්න අපේ දරුවෝ ටිකක් අකමැති. මොකද දශම සුළු කරන්න ටිකක් මැලිකමක් දක්වනවා. ඒ නිසා අපිට දරුවනේ මේ දශම සංඛ්‍යාත්මක අගයන් වෙනුවට මේ පාඩමේදී භාගීය අගයක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට දරුවනේ ඒ භාගය ඊටාම පහසුවෙන් අදාළ ප්‍රකාශනය සුළු කරගන්නට හැකියාව අපිට තියෙනවා. එහෙනම් අපි බලමු මේ දරුවනේ මේ වගේ භාගීය අගයන් සඳහා සංඛ්‍යා මේ දශම අගයන් සඳහා භාගීය අගයන් ලබා ගන්න ආකාරය. අපිට දරුවනේ නම් c = 2πr තමයි යොදා ගන්නට වෙන්නේ. අර මේ 3.5 වෙනුවට අපි යොදාගත්ත 7 බෙදීම දෙක. අපි දන්නවා 7 දෙකෙන් බෙදුව විට තමයි 3.5 ලැබෙන්නේ. ඒ වගේම තවත් අපිට ලැබෙන්න පුළුවන් අගයක් තමයි දරුවනේ අරේ ලෙස 10.5 විස්කම්බේ ලෙසත් 10.5 යදන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී විස්කම්බේ ලෙස 10.5 යදුනත් අරේ ලෙස 10.5 යදුනත් අපිට 21 බෙදීම දෙක භාවිතා කරන්න පුළුවන්. මේව සටහන් කරගන්න ඔබ. මේ ඔබට අනාගතයේදී ගැටළු විසඳීමේදී ප්‍රකාශන සුළු කර ගැනීමේදී ඉතාම වැදගත් වෙන්නට පුළුවන්. ඔබ දන්නවා 21 දෙකින් බෙදුව විට 10යි. 21 දෙකින් බෙදුව විට 10.5යි. තවත් අගයක් තියෙනවා 17.5. අපිට ඒ අගය ලබා ගන්න පුළුවන් දරුවනේ 35 බෙදීම දෙක කියන සම්බන්ධය. ඔබට එහෙනම් දරුවනේ ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේවැනි දශමාගයන් අරයන් ලෙස හෝ විස්කම්බයන් ලෙස ලැබුණොත් ඔබට පුළුවන් ඒ හැම අවස්ථාවකදීම දරුවනේ භාගීය අගයන් ආදේශ කරගනිමින් සුළු කරන්න බලන්න මෙන්න මේ ගැටලුවේදී මම භාගීය අගයන් ආදේශ කරමින් සුළු කිරීම කරලා තියෙනවා. කොයිතරම් ලේසියෙන් සුළු කරන්න පුළුවන්ද කියන එක. c සමානයි අපිට ලියන්න පුළුවන් දෙක ඒ ආකාරයෙන්මයි පයි සඳහා අපිට ආදේශ කරන්න පුළුවන් 7/22 r සඳහා 3.5 යෙදුවනම් ඔන්න සුළු කරගන්න ගියාම ගැටලුව ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් 7 බෙදීම දෙක යොදා ගන්නකො. බලන්න හරේ සහ ලබේ පොදු සාධක ඉවත් කරන්න පුළුවන් පහසුව. දෙකට දෙවරක් 1යි දෙකට දෙවරක් 1යි සුළු වෙනවා. අපි එහෙම යොදාගත්තට ඒවා කැපෙනවා. ඒ වගේම 4 7 වරක් 1යි 4 7 වරක් 1යි ආදී වශයෙන් සුළු කිරීම කරන්න පුළුවන්. ඊළඟට දරුවනේ අපිට පුළුවන් මේ අගයන් ටික සුළු කරන්න. එහෙනම් උඩින් එනවා අපිට සුළු කරාම හරේ ලවයේ සුළු කරාම 22යි හරේ සුළු කරාම 1යි. එක ලිවිය යුතු නැහැ. මේ අනුව එහෙනම් දරුවනේ අපිට වෘත්තයේ පරිධිය ලෙස ලැබෙනවා සෙන්ටිමීටර 44. හොඳයි. අපි දරුවනේ තවත් ගැටලුවක් විසඳමු. විස්කම්භය 10.5 වන වෘත්තයේ පරිධිය සොයන්න. මම කිව්වා කලින් වතාවේදී විස්කම්භය ලෙස හෝ අරේ ලෙස මෙන්න මෙවැනි සංඛ්‍යාත්මක අගයන් යෙදিলা තියෙනවා. ඔබට හැකියාව තියෙනවා ඒ සඳහා භාගීය අගයක් සුළු කරගත හැකි විදිහට යොදා ගන්න. දැන් අපි තොරතුරු ටික ලියාගත්තාම අදාළ සූත්‍රය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. c වල පරිධියේ අගය හොයන්නට වෙනවා. c සමානයි අපි දන්නවා 7/22යි 5 වල අගය 7/22යි d සමානයි 10.5. 10.5 වෙනකොට අපි කලින් ඉගෙන ගත්තා 21 බෙදීම දෙක ආදේශ කරන්නට පුළුවන්. මේ අනුව අපේ සම්බන්ධතාවය වෙන්නේ c සමානයි πd. අපි මේ රාශීන් අතර සම්බන්ධය තමයි මේ අවස්ථාවට යොදාගත යුතුයි. ඉතින් අපිට සුළු කිරීම පහසු. දැන් c සමානයි 5 වෙනුවට 22 බෙදීම 7යි. d වෙනුවට අපිට යොදන්නට වෙන්නේ 21 බෙදීම 2 දරුවනේ. එහෙනම් ඔන්න මේ අවස්ථාවේදී අපිට තියෙනවා භාගීය අගයක්. අපිට මෙන්න මේ භාගීය අගයන් අපේ පොදු සාධක පිළිබඳ දැනුම භාවිතයෙන් අපිට සුළු කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් දරුවනේ අපි සුළු කරමු බලන්න මේ අගයන්. දැන් 7ට 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. පැහැදිලි? තව පොදු සාධකයක් විදිහට දෙක පවතිනවා. දෙකට දෙවරක් 1යි 22කට දෙවරක් 11යි. එහෙනම් ඒ සුළු කරගැනීමෙන් පසු දරුවනේ එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ ඇත්තට මේ කපනවා කියලා කියන්නේ හරයේ සහ ලවයේ තියෙන පොදු සාධක ඉවත් කරනවා. පොදු සාධකයෙන් හරයත් ලවයත් බෙදනවා කියන එක දරුවෝ. ඊළඟට දරුවනේ අපිට පුළුවන් සුළු කිරීම කරන්න 11 වැඩි කිරීම 3 මගින් තමයි එතකොට අපිට ලැබෙන්නේ c අගය. ඒ අනුව c සමානයි දරුවනේ අපිට ලැබෙනවා පිළිතුර විදිහට සෙන්ටිමීටර 33. ඉතින් දරුවනේ ඒතර අපි මේ පාඩමේදී කතා කරා වෘත්තයක විස්කම්භය සහ අරය අතර පවතින සම්බන්ධතාවය. මේ වෘත්තයක විස්කම්භයයි සහ පරිධිය අතර පවතින සම්බන්ධතාවය. ඒ සඳහා අපි අරයත් සම්බන්ධ කරගෙන සම්බන්ධතා දෙකක් ගොඩනගා ගත්තා. c සමානයි πd සහ c සමානයි 2πr. π අගය අපි 3.14 හෝ π සමානයි 7/22 භාවිතා කළ යුතුයි. ඒ දී ඇති තොරතුරු මත ඒ අනුවට සූත්‍රය යොදාගෙන යම් ගණනය කිරීම කිහිපයක් කරා. මෙන්න මේ අනුව දරුවනේ ඔබට අභ්‍යාසයේ යම් තරමක් දුරට වූ ගැටලු විසඳීමට හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ මේ ඒත් එක්කම
ඔබ දන්නවා මේ පාඩම මෙතකින් අවසන් වෙන්නේ නෑ දරුවනේ. තවදුරටත් අපි ගැටලු විසඳිය යුතුයි. මොකද මීට වඩා සංකීර්ණ මට්ටමේ ගැටලු අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරනවා. නමුත් අපි ඔබ දන්නවා හෙට දිනේ සහ අනිද්දා දිනයේ රජයේ නිවාඩු දෙකක් තියෙන හින්දා ගණිත පාඩම පැවැත්වෙන්නේ නෑ. ඒ වගේම අද දිනේදී විද්‍යාව පාඩම පැවැත්වෙන්නේ නෑ. එතකොට නිවාඩු දිනවල විද්‍යා පාඩමත් ඒ ආකාරයෙන්ම පැවැත්වෙන්නේ නෑ. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න. එතකොට ඔබට ඔබේ කාලය කළමනාකරණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් දරුවනේ නම් අපි සාකච්ඡා කළේ වෘත්තයක පරිධිය සම්බන්ධයෙන්. වෘත්තයක පරිධිය සම්බන්ධ තවත් අභ්‍යාසමය ගැටලු ඇතුළත් පාඩමක් සමගින් ඔබත් සමග එකතු වන බලාපොරොත්තු වෙන දරුවනේ. අද දිනයේ මා ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.